නමයි තොර අද අපට පාඩම තියෙන්නේ ධ්වනිය. එතකොට අපි දෙවැනි පාඩමේ කොටසක් කර පුෂ්ඨවංශීන් කතා කරා. ඊට පස්සේ පුෂ්ඨවංශීන්ගේ කාණ්ඩයක් කතා කරා. තව කාණ්ඩ 3ක් විතර තියෙනවා අපි ඉවර කරන්න. ඊට පස්සේ අපි ඒ ටික හැම ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා ආයෙම දැන් අද අපි අලුත්ම පාඩමක් ගත්තා. මම ඔයාලට කිව්වා අලුත් පොඩි පොතක් ටෙස්ට් එකක් තියාගන්න. අපි සෙනසුරාදා ක්ලාස් එකේ වෙනම පාඩමක් දිගටම අරන් යනවා කියලා. හරි. එතකොට අපිට තියෙන අද පස්වෙනි පාඩම ධ්වනිය. හරිද? එතකොට දැන් මේ ධ්වනිය කියන්නේ මොකක්ද? හරිද? ධ්වනිය කියන්නේ දැන් අපිට ඇහෙන කනට ඇහෙන මිහිරි අමිහිරි හැම දෙයක්ම ශබ්දනේ. දැන් මේ පාඩම. දැන් මොකක් හරි වස්තුවක්. දැන් මෙතන වස්තුවක් තියෙනවා කියලා දාගන්න. දෙකින් වලයි කන. හරිද? මේ මොකක් හරි වස්තුවකින් හරිද? මේ මොකක් හරි වස්තුවකින් මොකක් හරි ශබ්දයක් ඇහෙනවනම් මේකට කියන්නේ ධ්වනිය කියලා. හරිද? දැන් මේ ධ්වනිය එක එක මාධ්‍යයන් හරහා ගමන් කරන වේගය වෙනස්. හරිද? දැන් ඔයාලට 6 වසරේදී මම හිතන්නේ මට මතක නැහැ හරියටම ප්‍රැක්ටිකල් එකක් තියෙන්න ඇති ඝන ද්‍රව වායු කියන මාධ්‍ය තුන අතර සංසන්දනය කරලා ධ්වනිය වේගය ගමන් කරන. හරිද? එතනදී ඔයාලට ප්‍රැක්ටිකල් එකක් තියෙන්න ඇති අර රේල් පාරට කන තිබ්බහම නිකන් මේ කෝච්චිය ගොඩක් දුරින් ඇහෙනවා එකකින් තේන ඇහෙනවා මේ දැනෙනවා කියන එක. අපි සාමාන්‍යයෙන් මේ දැන් කෝච්චි ස්ටේෂන් එකේ ඉද්දි නිකන් හිටගෙන ඉන්නවට වඩා අපි උඩ රේල් පීල්ල ගාවට පොඩ්ඩක් කන ලං කරා නම් ඔයාලට ඊට වඩා හොඳින් ගොඩක් ඈත කෝච්චි තිබ්බා හොඳට ඇහෙනවා කියලා මේ පරීක්ෂණයක් කරා මතක ඇති. හරිද? අන්න ඒකෙන් ඔප් වෙනවා අපිට මේ වායු අතර මේ ධ්වනිය ගමන් කරන වේගය වෙනස් කියලා. එතකොට මේ ඝන ද්‍රව වායු කියන මාධ්‍ය තුنين වැඩිම වේගකින් මේ ධ්වනිය ගමන් කරන්නේ මේ ඝන මාධ්‍ය තුලින්. හරිද? එතකොට දෙවෙනි වශයෙන් වැඩිම වේගයෙන් ගමන් කරන්නේ වායු ජලය තුලින්, තුන්වෙනි අඩුවෙන් ගමන් කරන්නේ වායු මාධ්‍ය තුලින්. හරිද? එතකොට දැන් ඔයාලට පස්වෙනි පාඩම් පොතේ බෙල්ලගත්තාම මුලින්ම අපිට කතා කරන්න තියෙනවා ශබ්දයක් ඇති වෙන්නේ කොහොමද කියලා. හරිද? ධ්වනියක් ඇති වෙන්නේ. හරිද? දැන් ඔයාලට සංගීත කරන ළමයි ඉන්නවනම් මෙතන සංගීතද ඔයාලා මුලින්ම ඉගෙන ගන්න මොකද්ද? සංගීතද ඔයාලා මුලින්ම ඉගෙන ගන්නේ ශබ්ද සහ නාද. හරිද? දැන් කවුරු හරි මෙතන දන්න කෙනෙක් ඉන්නවනම් ශබ්ද සහ නාද කියන දෙකේ වෙනස හඳුන්වලා දෙන්න පුළුවන්ද කාට හරි? කවුරු හරි දන්නවනම් මයික් එක ඔන් කරලා ටක් ගාලා කියන්න. ශබ්දය කනට අමහිරි. ඔව්. හරි නේද? එතකොට නාදයක් කියන්නේ මොකක් වගේ එකක්ද කියන එක ඔයාලට අදහසක් තියෙනවද? නාදය කනට මිහිරි. අන්න හරි. දැන් එතකොට මේ ශබ්ද සහ නාද මේ ශබ්ද සහ නාද කියන දෙකම එකතු වෙලා තමයි ධ්වනිය හැදෙන්නේ. හරිද? මේ ශබ්ද සහ නාද කියන දෙකම එකතු වෙලා ධ්වනිය හැදෙනවා වගේම මේ ධ්වනිය ඇතිවන්නේ කම්පන මගින්. හරිද? දැන් මම කම්පන මගින් කිව්වහම දැන් ඒක මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. හරිද? දැන් මොකයි වස්තුවක් මගින් නෙමෙයි කම්පන ඇති කරන්නේ. මේ කම්පන ඇති කිරීම තුලින්නේ අපේ කනට මේ ශබ්ද සහ නාද කියන එක වෙනස් කියලා හඳුනාගන්නේ. ඉතින් මේ කම්පන ඇති වෙන්නේ එක එක මාධ්‍ය තුලින් ගමන් කරන වේගය අනුව වෙනස් වෙනවා කියලා මම කලින් කියලා දුන්නා. මේ කම්පන ඇතිවන්නේ මෙන්න මේ වගේ තීරක් තරංග ආකාරයෙන්. හරිද? මේවා ගැන වැඩිදුරට ඔයාලට ඔයල් වලට තියෙනවා. මම ඔයාලට කියලා දෙන්නම්. හරිද? දැන් මේ ශබ්දයක් සහ නාදයක් කියන දෙකම ඇතු වෙන්නේ මේ වගේ. හරිද? දැන් අපි ගොඩක් වායු ගෝලයේ ඉන්නේ. එතකොට කොහොමද මේ ශබ්ද ගොඩක් ඇහෙන්නේ? සම්පීඩන සහ විරලන මගින්. හරිද? දැන් දෙවෙනි ප්‍රභේයක් මෙතන තියෙනවා කියලා හිතන්න. මෙතන ස්පීකර් එකක් තියෙනවා කියලා හිතන්න. මෙතන කන තියෙනවා වල. හරිද? මේ එක කොටසකට දැන් මෙතනින් එන ශබ්දයක් ඕනාදයක්. දැන් ලවුඩ් ස්පීකර් එකෙන් කවුරු හරි කෑ ගහනවා හරි. මොකක් සින්දුවක් හරි ඇහෙනවා නම් එන්නේ කොහොමද? එක කොටසක. හරිද? මේ සම්පීඩන. මේ කොටස හිස්. ඊට පස්සේ ආයෙත් මේ වගේ කැටි ගහනවා. ආයෙ හිස්. ආයෙ එහෙම කැටි ගහනවා. ආයෙම හිස්. ඉතින් ඔයාලට යම් අවබෝධයක් ඇති මේක මම මේ ඔයාලට වැඩි අවබෝධය සඳහා මේ සම්පීඩන සහ විරලන ගැන කියලා දුන්නේ. ඒ වචන දෙක මතක තියාගන්න ඕනේ නැහැ. හැබැයි පාඩමට අඩිතාලමක් දාගන්න විදිහට තමයි මම මේ සම්පීඩන සහ විරලන ගැන කියලා දුන්නේ. හරිද? ඒක කොහොමද මේ ධ්වනියක් ඇති වෙන්නේ?
සම්පීර්ණ සහ විරණ මගින්. ඒ කියන්නේ දැන් මේ තියෙනවා ශබ්ද මේකෙන් නිපදවන ශබ්දය එක තැනකදී එකතු වෙනවා. හරිද? ඊට පස්සේ ආයේ ඉස්සරහට යනකොට ඒ කියන්නේ මේ ශබ්දය අපේ කනට එනවනේ. හරිද? මේ කනට එනකොට එක තැනකදී මේ ශබ්දාංශ ඔක්කොම එකතු වෙනවා. ඊට පස්සේ ආයේ නිදහස් වෙනවා. ඊට පස්සේ ආයෙත් එකතු වෙනවා. ආයෙ නිදහස් වෙනවා. ආයෙ එකතු වෙනවා. ආයෙ නිදහස් වෙනවා. මෙහෙම ඇවිල්ලා ටිකින් ටික මේ කම්පෙත්ත මගින් ඔක්කොම ශබ්දාංශ එකතු කරලා අපේ කන හරහා මොළයට ලබා දෙනවා. ඉතින් මේ මොළේ මගින් තමයි අපිට මේක ශබ්දයක්ද නාදයක්ද කියන එක හඳුන්වලා දෙන්නේ. හරිද? එතකොට අපි මුලින්ම කිව්වා ශබ්දයක් ඒවත් ධ්වනියක් කියන්නේ මේ ඇතිවන්නේ කම්පන මගින් කියලා. මේ කම්පන ඇති වෙන්නේ එහෙම කියලා. ඊට පස්සේ අපිට තියෙනවා ධ්වනි ප්‍රභව ගැන හඳුන්වන්න. දැන් ධ්වනි ප්‍රභව ශබ්දයක් ඇති කරලීමට සබඳ ඕනෑම වස්තුවක්. හරිද? දැන් ඔයාලා ආලෝක ප්‍රභව ගැන ඔයාලා දන්නවා ඇති. ආලෝක ප්‍රභවයකට උදාහරණයක් කවුරුහරි දන්නවද කියන්නේ? ආලෝක ප්‍රභවයකට උදාහරණයක් දන්නවා කියන්නේ කවුරුද? ආලෝක ප්‍රවාදයේ ආලෝක ප්‍රභවය කියන්නේ මේ ආලෝකයේ නිකුත් කරන මොකක් හරි වස්තුවකට උදාහරණයක් දන්නවනම් කවුරුද කියන්නේ? සූර්යයා හරි. අන්න ඒ වගේ එකක් තමයි මේ ධ්වනිය නිපදනවා කියන්නේ. ධ්වනිය නිපදන වස්තු 100ක් ලක්ම ධ්වනි ප්‍රභව වස්තු. හරිද? ඒ කියන්නේ දැන් ප්‍රභවය කියන්නේ වස්තුවක් නේ. එතකොට මේ හැම ඒ කියන්නේ වස්තුව ඒ කියන්නේ දැන් ඔයාලා ස්පීකර් එකක් ගත්තාම ඒකෙන් ධ්වනිය නිපදනවා. එතකොට මේක ධ්වනි ප්‍රභව වස්තුවක්. හරිද? ලවුඩ් ස්පීකරේ මේ හැම එකක්ම ධ්වනිය නිපදවන වස්තුන් ධ්වනි ප්‍රභව වස්තුන් ලෙස හැදිනවා. හරිද? දැන් අපි කතා කරගත්තාම මෙතන සාමාන්‍යයෙන් සංගීතයේ තියෙන පාඩමක්ම තියෙන කිරීම. හරිද? අපි දැන් හඳුනාගත්තා ධ්වනියක් ඇති වෙන්නේ කොහොමද? ධ්වනියක් ඇති වෙන්නේ මේ කම්පන මගින් කියලා. අර අපි කතා කරා සම්පීඩන සහ විරණ ඇති වෙන ආකාරය. එතකොට මේ තව කතා කරා ධ්වනි නිපදවන වස්තුන් හඳුන්වන්නේ මොන නමින්ද කියලා. හරිද? ඊට පස්සේ අපි කතා කරාම මේ ධ්වනි ප්‍රභව වස්තුන්. හරිද? මේ ධ්වනි ප්‍රභව වස්තුන් බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනකට. ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනකට. හරිද? දැන් ඔයාලා සංගීත කරන කවුරු හරි ඉන්නවනම් සංගීතයේ මේ කාණ්ඩ තුන ඔයාලට හඳුන්වලා දෙනවා. හරිද? මුලින්ම තියෙන මේ වාතය මගින් ඊට පස්සේ වාතය මගින් තන්තු මගින් පටල මගින්. හරිද? මේක තමයි ඕනෑම ධ්වනි නිපදවන වස්තුවක්. හරිද? ධ්වනි නිපදවන වස්තුවක් බෙදන්න පුළුවන් කාණ්ඩ තුන. හරිද? දැන් ඔයාලා අවුරුද්දට වුණා මේ රබන් ගහන දැකලා ඇති. එතකොට රබානේ මේ තුනේ මොන මූල ද්‍රව්‍යද භාවිත වෙන්නේ? පටල හරියට හරි. හරිද? එතකොට බටනාවේ වාතය ගිටාර එකේ තන්තු හරි. එතකොට දැන් මේක වෙන්නේ. හරිද? අපි දැන් බටනාවෙන් බටනාව කවුරුයි බටනාව ගානවා කියලා දැන් අපි දැන් මෙතන සිදුරු හතක් තියෙනවානේ. හරිද? මෙතෙන්ට අපි කටින් සිදුරු පිපිද්දී මේ ඇඟිලි වලින් හරිද? මේ අපි ඒ සිදුරු තියෙන ඇඟිලි වල කඳේ දිග වෙනස් කිරීමෙන් තමයි අපි වෙනත් ස්වර නිපදවන්නේ. ඔයාලා දන්නවනේ දැන් සංගීත කරන හරි කවුරු හරි යම් අවබෝධයක් තියෙනවා නම් සංගීත ගැන මේ ස්වර හත තියෙනවානේ. සා රි ගා මා පා දා නී සා. හරිද? මේ සා රි ගා මා පා දා නී සා යන ස්වර හත හරිද? නිපදවන්නේ මේ වගේ මේ වායු කඳේ දිග වෙනස් කිරීමෙන් තමයි. හරිද? මේ බටනාවේ කඳේ දිග වෙනස් කිරීමෙන් තමයි ඒ නොඑක් හඬ නිපදවන්නේ. එතකොට අපි බැලුවම තන්තු. හරිද? තන්තු ගත්තහම දැන් වාලින් එක නම් මෙහෙම කම්බි හතරක් තියෙනවා. ගිටාර එක නම් 6ක් තියෙනවා. හරිද? ඒකෙදිත් ඔයාලට තියෙනවා මේ ඝනකම වැඩි කීයද? ඝනකම අඩු වෙන එක අයනක එක විදිහේ හඬ නිපදවනවා. හරිද? අන්නේ ඒකෙදි අපි මේ භාවිත කරන්නේ මොකද්ද? තන්තු මගින් මේ ධ්වනි නිපදවන වස්තු වල භාවිත කරන්නේ මෙන්න මේ වගේ තන්තු වල ඝනකම
හරිද? තන්තු වල ඝනකම අඩු කිරීමෙන් තමයි ඒකේ ශබ්දය වැඩි කරගන්නේ. එතකොට අපි වාතය මගින් ශබ්දය නිපදන භාණ්ඩවල මේ ශබ්දය වැඩි කරගන්නේ කොහොමද? ද්‍රව කන්දේ මේ මොකද? වායු කන්දේ දිග අඩු කිරීමෙන්. හරිද? එතකොට පටල වල මොකද කරන්නේ? කවුරුද දන්නවනේ කියන්නේ පටල වල කොහොමද මේ ධ්වනිය තීව්‍ර කරගන්නේ? අපි දැන් මේ කතා කරා වාතයේ වායු කන්දේ දිග අඩු කරනවා. තන්තු වල ඝනකම අඩු කරගන්නවා. පටල වල කවුරු හරි දන්නවද මේ කොහොමද වැඩි කරගන්නේ කියලා ධ්වනිය තීව්‍රතාවය? කවුරුද දන්නවද කියන්නේ? පටලය ඇදලා හරියට හරි. මේක තමයි අපි අවුරුදු දවස්වල කරන්නේ. හරිද? තේරුණා? දැන් මේ යටින් ඔයාලා දැන් අබාන දැකලා තියෙනවා නම් අවුරුදු කාලේ ගහනවා. යටින් දැකලා තියෙනවා ඉතින් ඔයාලා මේ යටින් මෙහෙම ගින්දර දානවා. හරිද? මේ දැම්මම මොකද වෙන්නේ? මෙතනින් මේ ඉතින් එන රස්නෙට මේ පටල කන්ද ඈත් වෙනවා. එතකොට අපි අර ගහන්න ඒක මේ බහින්නේ නැහැ. ඒක ඈත් වෙනවා. එතකොට තමයි ටික වෙලා ගහන්න හොඳට පදම් වෙලා හොඳ සද්දය එන්නේ. එතකොට අපි කතා කරගත්තා මේ ධ්වනිය නිපදවන වස්තු කොටස් තුනකට බෙදෙනවා ප්‍රධාන වශයෙන් පළවෙනි එක වාතය, දෙවෙනි එක තන්තු මගින්, තුන්වෙනි එක පටල මගින්. හරිද? එතකොට වාතය මගින් ධ්වනිය නිපදවන වස්තු වල වායු කන්දේ දිග අඩු කිරීමෙන් ශබ්ද නිපදවනවා. එතකොට තන්තු මගින් ධ්වනිය නිපදවන වස්තු වල තන්තු වල ඝනකම අඩු කිරීමෙන් ධ්වනිය නිපදවනවා. පටල මගින් ධ්වනිය නිපදවන ප්‍රභවවල පටල ඈත් කිරීමෙන් තමයි. කියන්නේ පටල ඇදීමෙන් තමයි ධ්වනිය තීව්‍ර කරගන්නේ. හරිද? එහෙනම් අපි ඒක ගැන පොඩි නෝට් එකක් දාගමු. ඔයාලා පොඩි පොතක් ගන්න ඉතින් මම හිතනවා වෙනම අර දෙවෙනි කොටසටම ලියා ගන්න එපා. අපි පස්වෙනි පාඩම මේ විදිහටම දිගටම කරන් යනවා වෙනම පාඩමක්. අද අපිට පස්වෙනි පාඩම ඉවර කරගන්න පුළුවන් වෙයි. දාගන්න නෝට් එකක් දිනේ දාලා පස්වෙනි පාඩම කියලා දාලා ධ්වනිය කියලා දාගන්න. හරිද? ලියාගත්තද? හරිද? මාතෘකාව දාගත්තද? හරිද? තව ලකුණක් දාලා ලියා ගන්න. ශබ්දය හේවත් ධ්වනිය නිපදවන්නේ කම්පනය සිදු කිරීමෙනි. ශබ්දය හේවත් ධ්වනිය නිපදවන්නේ කම්පනය ඇති කිරීමෙනි. හරිද? මේක ඔයාලා යටින් ඉලක්ක කරගන්න. කම්පනය ඇති කිරීමෙන් කියන්නේ එකට වෙන පාඩම යන්නේ ඉලක්ක කරගන්න. හරිද? ඊට පස්සේ දෙවෙනි තර ලකුණ දාගන්න එහෙම. දෙවෙනි තර ලකුණ. ධ්වනිය නිපදවන දෙවෙනි තර ලකුණෙන් ලියාගන්න. ධ්වනිය නිපදවන උපකරණ ධ්වනි ප්‍රභව ලෙස හැඳින්වේ. ධ්වනිය නිපදවන උපකරණ
ධ්වනි ප්‍රභව ලෙස හැදින්වේ. ඒක තියාගන්න ඉලක්ක අත ගන්න ධ්වනි ප්‍රභව කියන එකට වෙන පාඩ ප්ලෑන් එකකින් ඉලක්ක අත ගන්න. හරිද? හරිද? ඊට පස්සේ අපි මේ ධ්වනි ප්‍රභව වස්තුන් මේ අර කාණ්ඩ තුන යටතේ දෙබෙදුම් සූචියක් මාර්ගයෙන් තමයි බෙදා ගන්න යන්නේ. කවුරුහරි දන්නවද දෙබෙදුම් සූචියක් කියන්නේ මොකක්ද කියලා? දෙබෙදුම් සූචියක් කියන්නේ මොකක්ද කියලා? දෙබෙදුම් සූචියක්. අයවසර තිබ්බ මම හිතන්නේ. කවුරුහරි දන්නවද දෙබෙදුම් සූචියක් කියන්නේ මොකක්ද කියලා? දන්නවද? මොකද්ද? දෙබෙදුම් සූචියක් කියන්නේ මොකක්ද කියලා දන්නවද කවුරු හරි? යම් ලක්ෂණයකට වර්ගීකරණය කිරීම. වර්ගීකරණයක්. අන්න හරි. එහෙනම් ලියා ගන්න මෙහෙම හරිද? මුලින්ම ඔයාලා මේ උඩින් මැදින්ම ධ්වනි ප්‍රභව කියලා ලියා ගන්න. හරිද? මැදින්ම ධ්වනි ප්‍රභව කියලා ගත්තා. ඒ කියන්නේ පොඩි කොටසක් ගන්න පිටු භාගයක් වගේ ඇති. පොතේ මැද හරියේ ධ්වනි ප්‍රභව කියලා ලියා ගන්න. ඊට පස්සේ මේ වගේ අපි කතා කරා වගේ කොටස් තුනක බෙදා ගන්න. මුලින්ම ලියා ගන්න සුලක මගින් පළවෙනි එකේ සුලක මගින් මේක තන්තු මගින් මේකේ පටල කම්පනය මගින් හරිද මෙන්න මේ වගේ තුනකට බෙදලා මෙහෙම ලියාගන්න මෙතන සුලකන මේ වාතය කියලා ගන්න. වාතය කියලා ගන්න. සෝරි හරියටම. වාතය මගින් කියලා ගන්න එතන. වාතය මගින් කියලා ගන්න. මෙහෙම ලියා ගන්න. හරිද? මේක ගහගෙන ඉන්න මට කතා කරන්න කියන්නේ. හරි. හරිද? හරි. ඊට පස්සේ මට කියන්න වාතය මගින් මේ ධ්වනි නිපදවන ධ්වනි ප්‍රභවයට උදාහරණ දෙක තුනක් කියන්න. සග්ගල් කියන්න. වාතය මගින් ධ්වනිය නිපදවන ධ්වනි ප්‍රභව වලට උදාහරණ දෙක තුනක් කියන්න. ගැටබෙරළාව සම්මැට්ටම දවුල වැරදි වාතය මගින් පොඩනෑව හරි අන්න හරි තබ්ලාව හගෙඩිය අන්න හරි එහෙනම් මේ බටනලාව නලාව තන්තු මගින් වලට උදාහරණ ගිටාරය වයලීනය සිතාරය හරි පටල කම්පනය මගින් බෙරය ගැටබෙරය හරි තබ්ලාව බෙරේ සම්මැට්ටම දවුල හරි දවුල ඊළඟ ඔයාලට මේ සාමාන්‍ය අවබෝධයක් තියෙනවා දොරට බෙදෙන්නේ මොනවද කියලා එකකට උදාහරණ තුන වගේ ලියා ගන්නකො මම කියන්න ඕනේ නැහැ නේ ඔයාලා දන්නවනේ එකකට උදාහරණ තුන ගානේ තර ලකුණු දාලා ලියා ගන්න තර ලකුණු දාලා උදාහරණ තුන ගානේ ලියා ගන්න ලියන්න මම කියන්න ලියාගත්තා කියලා
ලියාගත්තා. හරිද? හැමෝම ලියාගත්තද? හරිද ලියා ලියා? ඉක්මන් කරගමු. හරිද ඉවරද? මං ගා තිබ්බා අර ගිටාර එකේ කම්බි වල සයිස් එක අනුව හඬ වෙනස් වෙන වීඩියෝ ටික නැද්ද වන්ද රකිවා වීඩියෝ එක නෑ වගේ හරි දැන් මං ඔයාලට කිව්වා පේනව නේද මේක පේනවා කියලා හිතනවා හරි අපි කතා කරා තන්තුමාගේ මේ ධ්වනිය නිපදවන වස්තු වල මේවායේ හරිද ගණකම අඩු කිරීමෙන් තමයි හඬ තීව්‍ර කරලා තියෙන්නේ කියලා. දැන් ඔයාලා මේ ගිටාරයේ උඩම කම්බිය පේන හැටි මේක ගොඩක් ගණකම හරිද? මේ යටම කම්බියක් තියෙනවා ඔයාලට පේන්නේ නැති. හරිද? ගොඩක් කියන්නේ. එතකොට දැන් අපි උඩම කම්බිය යටම කම්බිය ගහලා බලමු පොඩ්ඩක්. හරිද? මේ උඩම කම්බිය සද්දේ. හරිද? එහෙනම් මේ යටම කම්බිය සද්දේ. මේ ගණකම ගොඩක් අඩුයි. හරිද? දැන් කවුරු හරි දන්නවද මේ හඬේ තීව්‍රතාවය බලන මේකක් තියෙනවා මිනුවක් කවුරුද දන්නවද ඒකට කියන්නේ මොකක්ද කියලා සරසුල නෑ මං කියන්නේ උපකරණය නෙමෙයි කොච්චර කම්පන ප්‍රමාණයක් සිදෙනවද කියලා බලන්න මිනුවක් තියෙනවා ඒක කවුරු හරි දන්නවද හර්ට්ස් අන්න හරි අන්න හරි හරිද ඔය හර්ට්ස් ඒ කියන්නේ සංඛ්‍යාතිය මගින් තමයි ඔය කොච්චර තීව්‍රතාවයකින් මේ ධ්වනිය නිපදවන ප්‍රබලය කොච්චර තීව්‍රතාවයකින් මේ ධ්වනිය නිපදවනවද කියන එක තීරණය වෙන්නේ එතකොට මොකද්ද මේ සංඛ්‍යාතිය කියන්නේ සංඛ්‍යාතිය කියන්නේ හරිද ධ්වනිය නිපදවන වස්තුවක් හරිද දැන් අපි කතා කරා අර කාණ්ඩ තුනක් යටදී ධ්වනිය නිපදවන වස්තුවක් ඒකක කාලයකදී ඒ කියන්නේ ඒකක කාලයකදී හරිද ඒකක කාලයකදී සිදු කරන කම්පන සංඛ්‍යාව. දැන් ඔයාලා හිතන්න. දැන් අර අපි ගිටාරේ කම්බි දෙක ගැන කතා කරන්නේ. ගිටාරේ උඩ කම්බිය. හරිද? ගිටාරේ උඩ කම්බිය යට කම්බිය විතරක් ගමු. ගිටාරේ පළවෙනි කම්බියට තප්පර 10ක් දෙනවා. හරිද? යට කම්බියට තප්පර 10ක් දෙනවා. එතකොට ඒක කාලයක්. හරිද? අපි දෙකටම ගත්තේ එකම කාලයක්. හරිද? දැන් එකම කාලයක් ගත්තා. අපි උඩම කම්බියේ යටම කම්බියේ දෙකම ගහලා බැලුවා. හැබැයි හඬේ තීව්‍රතාව යටම කම්බියේ වැඩි. එතකොට කවුරු හරි දන්නවද වැඩිම කම්පන ප්‍රමාණයක් කරලා තියෙන්නේ කම්බි දෙකේ මොන කම්බියද කියලා? ගණකම අඩු කම්බියේ හරියට හරි. ගණකම අඩු කම්බිය. එතකොට ඒක තමයි ඒ තත්පර 10 කාලය තුල, ඒ කියන්නේ ඒකක කාලය තුල වැඩිම කම්පන සංඛ්‍යාවක් ඇති කරලා තියෙන්නේ. දැන් ඒක අපි මේක ඔයාලට නෑ මම ඔයාලට මේ පාඩම ගැන මේ සංඛ්‍යාති පිළිබඳ මේ අඳුර ගන්න පොඩ්ඩක් වැඩින් කියලා දෙන්න. දැන් ඔයාලා හිතන්න මේ උඩම කම්බියේ ධ්වනිය ගමන් කරන ආකාරය කියලා. හරිද? හරිද? මේ යටම කම්බිය. දැන් අපි ගමු මේක
මේක තප්පර 10ක් කියලා. මෙන්න මේ කොටසේ තප්පර 10ක්. හරි. මේ තියෙන මේ ඉරකින් වෙන් කරලා තියෙන මෙතන ඉඳන් මේ ඉරට වෙන් කරලා තියෙන කොටස එනකම් තප්පර 10ක්. හරිද? ඒ තප්පර 10ක් නම් අපි ඒ තප්පර 10 ඇතුළත මේ ගිහලා වෙන්නේ එක වක්‍රය පේන්න වලට. හරිද? එතකොට මේ යට අපි පොඩිකම් ඝනකම් අඩුකම් බිය බැලුවාම ඒකේ ඒ කාලය තුල වක්‍ර ඒ කියන්නේ සම්පූර්ණ වට දෙකක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පැහැදිලි ඇති මේ ප්‍රස්ථාරය මගින්ම ඒ ඒකක කාලය තුලදී වැඩිම කම්පන සංඛ්‍යාවක් ඇති කරලා තියෙන්නේ මොන කම්බිය මගින්ද කියලා. හරිද? එතකොට අපිට මේ මම තාම මේ 7 වසරේ පෙර ගැන 8 වසරේ පෙර ගැන මට වැඩි මතකයක් නැහැ. හැබැයි ඔයාලට ආවොත් මේකේ ගාණක් කියලා මෙහෙම. හරිද? දැන් සංඛ්‍යාත කියන එකේ සමීකරණය කොහොමද එන්නේ? දැන් සංඛ්‍යාත. හරිද? මෙන්න සංඛ්‍යාත තියෙනවා. කවුරුහරි දන්නවද මේකේ සමීකරණේ? දන්නවද? දන්නේ නැහැ නේ. හරිද? දැන් මෙතෙන්ට එන්න ඕනේ. සිදු කළ කම්පන සංඛ්‍යාව. හරිද? මේක වස්තුවෙන් වස්තුවට වෙනස්. මේකට එන්න ඕනේ. සිදු කළ කම්පන සංඛ්‍යාව. කම්පන සංඛ්‍යාව බෙදීම කාලය. ඔව්. කාලය ගත වූ කාලය. හරිද? දැන් අපි කතා කරා අපි ඒක කාලයක් දුන්නා. හරිද? ගත වූ කාලේ තප්පර 10 ගණන් දීලා සිදු කළ කම්පන සංඛ්‍යාව අපි බලනවා. එතකොට අපි තීරණය කරගත්තා වැඩිම කම්පන ප්‍රමාණයක් වැඩිම සංඛ්‍යාතයක් පවතින්නේ යටම කම්බී කියලා. එතකොට මේක තමයි සංඛ්‍යාතය හොයාගන්න සමීකරණය. හරිද? මේ තමයි සංඛ්‍යාත හොයාගන්න සමීකරණය. අපි මේක ගැන පොඩි නෝට් එකක් දාගෙන ඊට පස්සේ බලමු මේක ඇසුරෙන් පොඩි කන්ට ප්‍රමාණයක් විසඳ ගන්න. හරිද? මේක ඉන්නේ පොඩි තුලිත කිරීමක් විතරයි. හරිද? එහෙනම් නෝට් එක ලියා ගන්න. කම්පන සංඛ්‍යාතය. හරිද? පොඩි අනුමාත්‍රකයක් විදිහට කම්පන සංඛ්‍යාතය කියලා ලියලා පොඩි අනුමාත්‍රකයක් විදිහට ලියලා ඉර ගහගන්න. ඉරක් ගහගන්න. කම්පන සංඛ්‍යාතය. කම්පන සංඛ්‍යාතය. හරිනේ? තර ලකුණක් දාලා ධ්වනි ප්‍රභවයක ධ්වනි ප්‍රභවයක ඒකක කාලයකදී හරිද? ඒකක කාලයකදී හටගන්නා කම්පන සංඛ්‍යාව සංඛ්‍යාතය නම් වේ. හටගන්නා කම්පන සංඛ්‍යාව සංඛ්‍යාතය වේ. හරිද? සංඛ්‍යාතය කියන එකට යටින් ඉරක් හදගන්න. ඒක පාඩ පෑනකින්. හරිද? ඊට පස්සේ ඒක රූල් එකක් විතර තියලා මෙන්න මේ සමීකරණ ලියාගෙන රතු පාට පෑනකින් කොටුවක් හදගන්න සමීකරණ වටේට. මේ සමීකරණ ලියලා සංඛ්‍යාතය සමානයි සිදු කළ කම්පන සංඛ්‍යාව බෙදීම ගත වූ කාලය කියලා ලියාගෙන ඒක වටේට රතු පෑනේ කොටුවක් හදාගන්න.
හරි මේක ලියා ගන්න. ලියාගෙන අයිද හරිද? සංඛ්‍යාතය සමාන කරලාද තියෙන්නේ? ඔව් සංඛ්‍යාතය සමානයි ඈ. මේක සමානයි මේක බෙදීම මේක. කියන්නේ සිදු කළ කම්පන සංඛ්‍යා බෙදීම ගත වූ කාලය. හරිද ලියාගෙන ඉවරද? හරිද? හරි. හරිනේ? හරි අයියේ. එහෙනම් අපි පොඩි මම සුළු කිරීමක් දෙන්න හරිද? පුළුවන් නම් කවුරු හරි ඉන්නවා නම් මම අගයන් එක දෙන්න ආදේශ කරලා උත්තරේ කියන්න. හරිද? එතකොට දැන් කම්පන සංඛ්‍යාවට මේකක් නැහැ. හරිද? ඔයාලා දන්නවා මේ සංඛ්‍යාත මයින අන්තර්ජාතික ඒකකයේ හර්ට්ස් කියලා. හරිද? හර්ට්ස් කියලා. ඒක ලියා ගන්න. තව තර ලකුණක් දාගන්න. තව තර ලකුණක් දාගන්න. හරිද? තව තර ලකුණක් දාගන්න. සංඛ්‍යාතයේ මනිනු ලබන සංඛ්‍යාතයේ මනිනු ලබන හරිද? සංඛ්‍යාතයේ මනිනු ලබන සංඛ්‍යාතයේ මනිනු ලබන සංඛ්‍යාතයේ මනිනු ලබන අන්තර්ජාතික ඒකකය හරිද? අන්තර්ජාතික ඒකකය අන්තර්ජාතික ඒකකය හරිද? බලන්න ලියා ගන්න IS. මොකක්ද IS කියන්නේ? International Standards. හරිද? IS කියලා ලියා ගන්න. මතක තියාගන්න මේක. අන්තර්ජාතික ඒකකයේ වරණක් ඇතුලේ IS කියලා ලියා ගන්න. International Standards. අන්තර්ජාතික ඒකකයේ hertz කියලා ලියාගෙන හරිද? වරණ සිංහලෙන් hertz කියලා ලියාගෙන වරණ ඇතුලේ මේ එක ලියා ගන්න. HZ කියලා H capital Z simple ඈ. ඕක හරියට කියන්න ඕනේ. H capital Z simple. මේක විභාගෙට අහන්න බුණා hertz වල සංකේතය මොකක්ද කියලා. හරිද? තර ලකුණු දාගත්තා. සංඛ්‍යාතයේ මනිනු ලබන අන්තර්ජාතික ඒකකය වරණ ඇතුලේ IS කියලා ලියාගත්තා. hertz වේ. hertz වේ. hertz වේ. හරිද? ලියාගත්තද? ඉවරයි. හරිනේ? එහෙනම් මම ගානක් දෙන්නම් පොඩි ගානක් හරි ලියා ගන්න. පොඩි ගානක් දෙන්නම් ලියා ගන්න. යම් වස්තුවක් තත්පර 3ක කාලයකදී කම්පන 180ක් ඇති කරයි නම් හරිද? ඇති කරයි නම් එම වස්තුවේ
එම වස්තුවේ කම්පන සංඛ්‍යාතය සොයන්න. කම්පන සංඛ්‍යාතය සොයන්න. අයියේ ප්‍රශ්න කියන්න. හරිද? මුලින් කියනවා යම් වස්තුවක් තත්පර 3කදී කම්පන 180ක් ඇති කරයි නම් එම වස්තුවේ කම්පන සංඛ්‍යාතය සොයන්න. එම වස්තුවේ 70 හර්ට්ස් 60යි. එන්න 60යි. කොහොමද හදන්නේ මේක? මේම මුලින්ම හදන්න කලින් සමීකරණ ලියන්න ඕන. හරිද? අපි ලියපු සමීකරණේ. හරිද? හැමෝම ලියාගන්න. අපි අර කලින් ලියපු සමීකරණේ බලන්න නැතුව මතකෙන් ලියන්න. හරිද? මතකෙන් ලියන්න. දැන් පොඩි යාට කලින් අපි කතා කරපු සමීකරණ තියෙන්නේ. ඒක ලියන්න මතකෙන්. හරිද? මතකෙන් ලියන්න මුලින්ම. ගාණ යටින් මතකෙන් ලියන්න. වෙනම ආයෙ පාරක් මතකෙන් ලියන්න. ඊට පස්සේ සංඛ්‍යාතය සමානයි අගයන් ආදේශ කරන්න. හරිද? මට ඒකකයත් එක්ක උත්තරේ කියන්න. මම කියන එකක් කියන්න එපා. හරිද? ඒකකයත් එක්ක හදාගන්න කට්ටිය. හරිද? අපි ලියපු සමීකරණ ලියලා සංඛ්‍යාතය කියලා සමානයි කියලා දාලා ඒකට ආදේශ කරන්න. හරිද? උත්තරේ හදපු කට්ටිය මට දාන්න බාන chat එකට. ප්‍රශ්නය කියන්න ඕනද? ප්‍රශ්නේ මේකයි මල්ලි. යම් වස්තුවක් තත්පර 3කදී කම්පන 180ක් යම් වස්තුවක් තත්පර 3කදී හරිද? තත්පර 3කදී කම්පන 180ක් ඇති කරයි නම් එම වස්තුවේ සංඛ්‍යාතය සොයන්න. හරිද? මට උත්තරය වල තියෙනවා දෙන්නෙක්. හරියා. අනිත් කටේ හදාගත්තද? හදාගත්තද? එහෙනම් අපි කතා කරමුද ගාන? දෙන්නෙක් කියලා තියෙන හරියට උත්තර. හරිද? එහෙනම් අපි කතා කරමු. මේක අපි ලියුවා අපි සමීකරණ ලියන්න මම සමීකරණ ලියන්නේ නැහැ. හරිද? මොකක්ද ආදේශ ගන්න එකේ? සංඛ්‍යාතය හරිද? සමානයි කම්පන සංඛ්‍යාව කීයද කිව්වේ? 180යි. ගත වූ කාලය තත්පර 3යි. හරිද? මේ s කියන්නේ seconds හරිද? ඉංග්‍රීසි වලින් තත්පර කියන්නේ හරිද? 3යි 6යි 3ට 6 6යි බිංදුවයි කොට හර්ට්ස් කීයද? හර්ට්ස් 60යි. හරිද? උත්තරය ආපු නැති කට්ටිය ලියගන්න. අයියේ
අද හදාගත්තද? ඔය ඔය හර්ට් 80 බෙදීම 3 කියන එකට උඩින් ලියන්නේ නැද්ද සිදුවල කම්පන සංඛ්‍යාව කාලය කියලා? ඔව් ලියන්න ඕනේ. මම කිව්වේ මම ලිව්වේ මේ ඔයාලා ලියන්න කියලා කිව්වේ හරිද? මට ලියන්න පාවෙන හින්දා. හරිද? ලියන්න ගියාම වෙලාවක් යන හින්දා අර සමීකරණේ තියෙන්නේ. ඒක ලියන්න හරිද? අපි හදාගත්තේ අන්තර්ජාල අර මේ ගන්න සමීකරණේ මේ කම්පන සංඛ්‍යා බෙදීම ගත වූ කාලය ඊට පස්සේ සංඛ්‍යාතයට ආදේශ කරන්න ආගයන් දෙක. හරිද? දැන් ලියාගත්තද මේ හදාගන්න බැරි වෙච්ච කට්ටිය? කතා කරලා ඉන්න ප්‍රශ්න අහද්දී. ලියාගත්තද? ඔව්. හරිනේ. එහෙනම් දැන් මම ටිකක් අමාරු ගානක් දෙන්න. හරි? මේක ලියා ගන්න එපා මේ ඔයාලට විභාගෙට එන්නේ නැහැ මේ විදිහට. මම ඔයාලට මේ නිකන් දෙන්නම්. සංඛ්‍යාතය හරිද? සංඛ්‍යාතය සමානයි 70යි හර්ට්ස්. හරිද? සංඛ්‍යාතය සමානයි 70 හර්ට්ස්. ගත වූ කාලය සමානයි තත්පර 2යි. හරිද? අර වගේම අපි ලියපු අර මූලික සමීකරණ තියෙන්නේ සංඛ්‍යාතය සොයන්න. අන්න ඒක ලිව්වා. මේ මන් දිහා තියෙන අගයන් ඊට පස්සේ වෙනම ආයි සමීකරණ ලියලා අගයන් ආදේශ කරලා බලන්න. හදන්න පුළුවන්ද කියලා. කාටත් හදන්න පුළුවන්ද කියලා බලන්න. ඔව් එක්කෙනෙක් උත්තර හරියට දැම්මා. ඔව් හරියට දානවා කට්ටිය උත්තර. වැරදියටත් දාලා තියෙනවා සමහර අය. හරිද? හරිද? හදාගන්න පුළුවන් වුණාද? අපි කතා කරමුද? හරිද? කතා කරමුනේ කට්ටිය උත්තර දාලා තියෙන. හරි. නෑ කතා කරමුනේ. කොහොමද ආදේශ කරන්නේ? අපි සංඛ්‍යාතය කියලා කිව්වේ කීයද? දැන් සමීකරණය එහෙම ලිව්වයි. සංඛ්‍යාතය සමානයි ගත වූ කාලය sorry කම්පන සංඛ්‍යාව ගත වූ කාලය අපි කීයද දුන්නේ සංඛ්‍යාතයට 70යි දුන්නා ගත වූ කාලය තප්පර 2යි දුන්නා එතකොට අපිට ලැබිලා තියෙන්නේ මොකද්ද මෙන්න මේ දෙක ලැබිලා තියෙන්නේ ඒකට අපි හොයන්න ඕනේ කම්පන සංඛ්‍යාව හරිද මොකද මේ කරන්න ඕනේ එතකොට මේ යට තියෙන එක මේ පැත්තට කියනවා මේ පැත්තට ගෙනාවනම් හරිද මෙතන තියෙන්නේ තුලිත සමීකරණයක් හරිද මේ ගත වූ කාලේ මේ පැත්තට ගෙනාවනම් කම්පන සංඛ්‍යාව උක්ත වෙනවා හරිද එතකොට අපි හොයන්න ඕනේ හරිද කම්පන සංඛ්‍යාව සමානයි කම්පන සංඛ්‍යාව සමානයි කම්පන සංඛ්‍යාව අපි ගන්න ඕනේ කම්පන සංඛ්‍යාව සමානයි කාලය මම කෙටියෙන් කියන්න කාලය සංඛ්‍යාතය කොහොමද ඒ කාලේ හරිද මේ පැත්තත් ගත වූ කාලයෙන් ගුණ කරනවා හරිද මේ පැත්ත ගත වූ කාලයෙන් මේ පැත්ත s කියන්නේ ගත වූ කාලය කියලා ගන්නවා s කියන්නේ ගත වූ කාලය හරිද එතකොට මේකට මේක කැපෙනවා හරිද සමීකරණයට කරනවා නම් දෙපැත්තම කරන්න ඕනේ හරිද මේක මේ පැත්තට ගත වූ කාලය එකතු කර ගුණ කරා යට එකයි උඩ එකයි කැපුණා ඊපස්සේ දකුණු වම් පැත්තට කරා ගත වූ කාලය සංඛ්‍යාතය සමානයි කම්පන සංඛ්‍යාව. ඒතර කොහොමද එන්නේ කම්පන සංඛ්‍යාව
සංඛ්‍යාතයේ 70යි ගත වූ කාලයේ තප්පර 2යි කම්පන සංඛ්‍යාව කියලා ලිව්වා 140. තේරුණා කියලා හිතනවා. මේක ලියා ගන්න ඕනේ නැහැ හරිද? මම නිකන් කිව්වේ. පොඩි දල අදහසක් ගන්න මේක හදන්න පුළුවන්. මම හිතන්නේ ඔයාලා අතේනේ. දැන් ලොකුයිද? හරිද? ඊට පස්සේ අපි කවුරු හරි දන්නවා නම් කියන්න. හරිද? දැන් මේ සංඛ්‍යාතයේ මනින්න ගන්න උපකරණයක් තියෙනවා. දන්නවනම් දන්න ඇති ගොඩක් අය. හරි. මම කියන්න බෑ දන්න කට්ටිය. සංඛ්‍යාතයේ මනින්න ගන්න උපකරණයක් තියෙනවා. මොකක්ද ඒ උපකරණය? විද්‍යාගාරේ තියෙනවා. දැකලා ඇති සමහර අය. සරසුල හරසුල අන්න හරි. හරිද? දැන් මේ සරසුලේ කිසි જાත්තක් තියෙනවා. හරිද? මේ සරසුලේ හැම සරසුලක්ම දැන් විද්‍යාගාරයේ තියෙනවා. මෙන්න මේ වගේ උපකරණයක් හරි. මෙන්න මේ වගේ හරිද? එක එක හැඩ තියෙනවා හරි. මේ හැම සරසුලකටම හරිද? මේ හැම සරසුලකටම නියත කම්පන සංඛ්‍යාවක් තියෙනවා. හරිද? ඒ කියන්නේ වෙනස් කරන්න බෑ. හිතන්නකෝ දැන් මේක නියත කම්පන සංඛ්‍යාවක් නෙමෙයි නියත සංඛ්‍යාතයක්. හරිද? මේක 250 Hz. හරිද? මේක 512 Hz. අන්න ඒ වගේ හැම සරසුලකටම ඒක මාරු වෙනවා. හරි? අන්න ඒ වගේ හැම සරසුලකටම නියත සංඛ්‍යාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලා විද්‍යාගාරය ගත්තාම මෙන්න මේ වගේ ඇති නිකන් ලෝහ වලින් හදපු එකක්. මෙතන අගේ ගහලා තියෙනවා මේ සරසුවේ. මෙන්න මේ බාහුවේ මෙතන ගහලා තියෙනවා 512යි 250යි කියලා ගහලා තියෙනවා. හරිද? එතකොට දැන් මේ සරසුල හරිද? අපි දැන් කතා කරා දැන් මේ අර ධ්වනිය නිපදවන ප්‍රභව ගැන තුන් කතා කරන්නේ. එතකොට කතා කරා වගේම මෙතනදිත් වෙන්නේ ඒකමයි. හරිද? දිගින් අඩු වෙනකොට සංඛ්‍යාතය වැඩි. දැන් මේකට විභාගෙට දැන් අපි දැන් පාඩම් කරලා යනවා. දිගින් අඩු කියන සද්ද වැඩි. හරිද? දැන් පේපර් එක දෙනකොට තව ප්‍රශ්න ටිකක් කියනකොට හරිද? දැන් ප්‍රශ්න කරලා යනකොට දැන් මේ උත්තරත් එක්ක මේක මොලේ කරගෙනවා. හරිද? දැන් මොලේ කරගිලා උත්තරේ අමතක වෙනවා. මොකද සංඛ්‍යාත දැන් කොට එකද සද්ද වැඩි, දිග එකද දිගයි සද්ද වැඩි. ඒවා මතක් කරගන්න. හරිද? දැන් මේක මතක තියාගන්න එහෙම. එහෙම මතක තියාගන්නවා. දැන් සාමාන්‍ය දැන් කට්ටිය හරිද? වලියකට ගියත් හරිද? වලියට ගියත් උස එක හොඳ රැගපොත් තියෙන එකාගේ සද්ද නැහැ. හරිද? කොට පොඩි එකක් ඉන්නව නේද? අන්න පොඩි එකාගේ තමයි වැඩියෙන්ම සද්ද වැඩි. හරිද? අන්න එතන එහෙම මතක තියාගත්තා නම් මෙන්න මේක මතක තියාගන්න ඕන. අන්න ඒක තමයි මේ තියෙන්නේ. හරිද? සරසුල පොඩි වෙන්න ඒකේ සංඛ්‍යාතය වැඩි. මේ බාහුව දිග වෙන්න ඒකේ සංඛ්‍යාතය අඩුයි. එතකොට මොකද වෙන්නේ? කොට එකාගේ සද්ද වැඩි, දිග එකාගේ සද්ද අඩුයි. හරිද? මොකද දිග එක පාඩු වෙනවා. කොට එක පැන පැන කෑ ගන්නවා. හරිද? අන්න ඒකයි මතක තියාගන්න ඕන. හරි. එහෙම තමයි මතක තියාගන්න. හරි. එතකොණ්ඩද හරිනේ. ඉන්න මම දැන් මේ ඔයාලට පෙන්නන්න මේ සංඛ්‍යාතය ගැන මේ බෝඩ් එක ගහනවානේ. හරි බඩක් ඉන්නේ. මේ සංඛ්‍යාතේ මේ කොට මොඩල් ළඟ පිකප් කරන හැටි වෙන්නන්න මම ඔයාලට පොඩ්ඩක් ඉන්න. පේනවනේ වීඩියෝ එක? පේනවද? හරිනේ. ඔව් අයියේ. So I want දැන් ඔයාලට පේනවා ඇති මෙතන මේ සරසුරවල දෙකක් තියෙනවා. හරිද? සරසුරවල දෙකක් තියෙනවා. මේ තියෙන්නේ අපි කොට එකගේ සද්ද වැඩි කිව්වා වගේ. මේ තියෙන කොට එක හරිද? මේ තියෙන දිග එක. මෙතන බාහුව විතරයි දිග වෙනස් වෙන්නේ නේද? මේ යට කොටසේ දිග වෙනස් වෙන්නේ නැහැ. හරිද? මේ තියෙන්නේ මේ යට කොටසේ දිග වෙනස් වෙන්නේ නැහැ. හරිද? දැන් බලන්න මේ ඒක සංඛ්‍යාත ඉපදෙන මොකක් හරි වස්තුවකට ගහලා බලුවම හරිද? අපිට පේන්නේ නැහැ නේද මේ කම්පන යනවාද කියලා. ඉතින් ඇහැට පේන්නේ නැහැ ඒක. මොකද ඒ තරම් 512ක් කියන්නේ මල්ලි හරිද? තප්පර ඒක කාලයකදී හරිද? ඔය තප්පරයකදී 250 දෙනේ 150 පාරක් 256 පාරක් එහෙම
කම්පණය වෙනවා. හරිද? This one's the lower frequency. දැන් ඔයාලට පේනවා ඉතින් අර එකේ දිගයි සංඛ්‍යාතයි ගහලා දිනවා පැත්තෙන්. හරිද? අරක 256 කියලා ගහලා දිනවා. Frequency is හරිද? vibrations. 256 කියලා ගහලා දිනවා. අන්න ඒ වගේ විද්‍යාකාරීදී ඔයාලා ගිහිල්ලා බලුවා. You දැන් can මේ do something කොරෝනා really ඉවරට cool පස්සේ with these ඔයාලා ones, ඉස්කෝලේ like යනවා. bigger ones. ගිහිල්ලා බලුවාම මේ සර්ගේ මෙහෙම ආලා සරසුලක්කෙන් බලන්න අතර දෙයි අපිට ඔයාලා. පෙන්නවා අයියේ. ඔයාලට පේනවද? එහෙනම් බලන්න දැන් මේ පෙන්නවා අයියේ. මේ සංඛ්‍යාතේ වෙනස් වෙනකොට ඇති වෙන කම්පන සද්ද සංඛ්‍යාව කළා. ඔය බලන්න. හරිද? ඔය 512 එක. You see the water බලන්න. all over the ඒකෙදී place? කම්පන සංඛ්‍යාව වැඩි හින්දා විසි කරන වතුර ප්‍රමාණය වැඩි. හරිද? You can't බලන්න. see the forks moving. අපිට ඇහැට පේන්නේ නැහැ. හැබැයි ජලයේ කම්පනලා You can ජලයේ clearly see the energy ජලයේ එළියට and විසි the කරනවා. speed හරිද? විහිළුව හරිනවා. හරිද? බලන්න. හරිද? ඔය 512 එක. when it has that sound. So let's try the little one just for fun. Okay, here's a little one. Probably not going to move as much. බලන්න. ඔය Hmm. 512 එක මේ වීඩියෝ කරන කෙනාගේ පොඩි අවුලක් තියෙනවා. දෙකම එකයි වගේ පේනවා ඇති. හැබැයි ඕක මේ හරියටම කරාම ඕකේ ගොඩක් වෙනසක් You පේනවා. guys enjoy හරිද? the video. Take care. දැන් අපි ඉගෙන කතා කරමු. හරි? දැන් ඕක මේ අපි වීඩියෝ එක බැලුවේ මේ ඕක මෙහෙම ටොක් ගාලා මේකර ගහනවා වගේ. හරිද? විද්‍යාකාරදී ඕකට තියෙනවා. හරිද? නිකන් මේ රිජිෆෝම් කැලලක් වගේ. හරිද? ඝනකම් රිජිෆෝම් කැලලක් වගේ එකක්. හරිද? ඕකට ගහලා තමයි මේ ඔය කම්පණය කරන්නේ. හරිද? මෙහෙම ඩොග් ගාලා මේසෙට ගහුවොත් විද්‍යා සර් ඒ පැත්තම කන පැලෙන්න එකක් ගහයි. හරිද? නැත්තම් මේ ඕක සපත්තු අඩියටත් ගහලා ගත්තා හැකි. අන්න ඒ වගේ මේසෙට ගහන්න යන්න බෑ. මොකද ඕක සරසල කැඩුණොත් එහෙම ඕකේ සංඛ්‍යාතය වෙනස් වෙනවා. හරිද? ඒ හින්දා විද්‍යාකාරදී ඕකට මේ වෙනම උපකරණ ටිකක් තියෙනවා. ඒ රිජිෆෝම් කැලලට හරි ගහලා නැත්නම් සපත්තු අඩියට ගහලා තමයි මේ සංඛ්‍යාත නිපදවන්නේ. හරිද? මේසෙට ගහලා නෙමෙයි. හරිද? ඊට පස්සේ අපි මේ ඒ කියන නෝට් එක ලියාගමු. තර ලකුණක් දාලා ලියා ගන්න. අපි අර ගාන හදාගත්තා. තර ලකුණක් දාලා ලියා ගන්න. යම් වස්තුවක යම් වස්තුවක් නිපදවනු ලබන යම් වස්තුවක් නිපදවනු ලබන හරිද? යම් වස්තුවක් නිපදවනු ලබන සංඛ්‍යාතයේ මැන ගැනීමට හරිද? සංඛ්‍යාතයේ මැන ගැනීමට යම් වස්තුවක් නිපදවනු ලබන සංඛ්‍යාතයේ මැන ගැනීමට හරිද? සංඛ්‍යාතයේ මැන ගැනීමට සරසුල භාවිතාවේ හරිද? ඊට පස්සේ මේ මෙන්න මෙහෙම සරසුළු දෙක අද ගන්න. හරිද? මේ කොටස එක දිගට සමාන නැහැ. මේ කොටස දිග සමාන විදියට මේ බාහුව දෙකේ දිග අසමාන විදියට අදගෙන මේක යටින් 512යි හර්ට්ස් 256 හර්ට්ස් කියලා දෙන්න. පොඩක් දෙක ඈඩ් කරලා අදගන්න. මේක මම ළඟින් යන්නේ. මේ පැත්තේ දකුණු කෙළවරින් මේක අදගන්න. මේක වම් කෙළවරින් අදගන්න. හරිද? දකුණු කෙළවරින් දෙපැත්ත කොන් දෙකට එන්න පිටේ දෙපැත්තට එන්න හදගන්න.
අරගත්තද? ඊට පස්සේ 512 යටින් ලියා ගන්න. 512 හර්ට්ස් කියලා කියන යටින් ලියා ගන්න. බාහුවේ දිග 512 කියන එක යටින් ලියා ගන්න. බාහුවේ දිග මේ තියෙන බාහුවේ දිග අඩු වන විට හරිද? බාහුවේ දිග අඩු වන විට හරිද? බාහුවේ දිග අඩු වන විට සංඛ්‍යාතය වැඩි වේ. සංඛ්‍යාතය වැඩි වේ. සංඛ්‍යාතය වැඩි වේ. 256 යටින් ලියා ගන්න. 256 හර්ට්ස්. බාහුවේ දිග හරිද? බාහුවේ දිග වැඩි වෙන විට හරිද? බාහුවේ දිග වැඩි වෙන විට බාහුවේ දිග වැඩි වෙන විට සංඛ්‍යාතය අඩු වේ. බාහුවේ දිග වැඩි වෙන විට සංඛ්‍යාතය අඩු වේ. බාහුවේ දිග වැඩි වෙන විට සංඛ්‍යාතය අඩු වේ. හරිද? දැන් මම ඔයාලට මේ ගෙදරදී කරන්න පරීක්ෂණයක් කියන්න. හරිද? දැන් මේ අම්මා තේ උණු කරනවානේ. තේ හදන්න වතුර උණු කරනවා. හරිද? තේ හදන්න වතුර උණු කරද්දී හරිද? දැන් උණු වතුර තියෙනවානේ. උණු වතුරයි කාම උෂ්ණත්වයේ තියෙන ජලය ගන්න. දැන් වල සිං කෑල්ල ගන්න සාමාන්‍ය වතුරයි මේ උණු කරලා ගන්න වතුරයි දෙකට ගන්න. හරිද? එකම සමානයි. හරිද? එකම ප්‍රමාණයේ භාජන දෙකකට අරගෙන වෙනම භාජන දෙකක් ගන්න මේ නිකන් ඇලුමිනියම් කෝප්ප තියෙන අර ඇලුමිනියම් කෝප්ප තියෙන තේ හදන්න. අන්න ඒ වගේ කෝප්ප දෙකක් ගන්න වතුර වක් කරන්න. හරිද? දැන් අපි ගන්නවා එක වීදුරුවකට ගන්නවා මේ රත් කරපු වතුර. ඒ කියන්නේ උණු කරපු වතුර. හරිද? අනිත් එකට සිංකෙන් ගත්ත normal ඇල් ජලය. හරිද? ඊට පස්සේ අර ඇලුමිනියම් අපි මේ වලක් ගත්තනේ. දෙක මේ වක් කරලා බලන්න. හරිද? දෙක දෙකට වක් කරලා බලන්න. ඒ මොකද්ද ඇලුමිනියම් එකට වක් කරලා බලන්න. හරිද? ඒ ඇලුමිනියම් එකට වක් කරලා බලද්දී හොඳට අහන්න. හරිද? ඒ අහෙන වැටෙන සද්දේ දෙකෙන් මොකේද වැඩි කියලා පරීක්ෂණය කරලා ලබන බ්‍රහස්පතින්දා අපි ලබන වාසය කරනවානේ. අද මේ පාඩම අවසන් වෙනවා. ලබන බ්‍රහස්පතින්දා මට කියන්න ඕනේ. හරිද? මොකද මම කරන්න කිව්වේ උණු වතුරයි normal ඇල් ජලයයි කෝප්ප දෙකකට ගන්නවා. හරිද? කෝප්ප දෙකකට අරගෙන ඇලුමිනියම් කෝප්ප දෙකකුත් ගන්නවා. හරිද? ඇලුමිනියම් කෝප්ප දෙකක් ගන්න මොකද? සද්දය එන්නේ. හරිද? ඊපස්සේ වක් කරනාට පස්සේ එකම හරිද? එක මුසකින් වක් කරනවා නේද? මේක මෙහෙම දැම්මම හොයන්න බෑ. එක මුසකින් හරිද? සාමාන්‍ය ඇහැට පේන මට්ටමේ එක මුසකින් දාලා අහලා බලන්න. හොඳට අහලා බලන්න. වතුර සද්දේ වැටෙන සද්දේ වැඩියෙන් ඇහෙන්නේ මොන වතුරේ කීයද කියලා. හරිද? ලබන ප්‍රශ්නෙට කියනවා. හරිද? දැන් අපි මේක ලියාගත්තනේ. ඊට පස්සේ ලියාගන්න. අනුමාත්‍රකාව ලියාගන්න. පටල මගින් ධ්වනිය නිපදවන සංගීත භාණ්ඩ. පටල මගින් ධ්වනිය නිපදවන සංගීත භාණ්ඩ. ඊට තර ලකුණක් දාගන්න. ටක් ගාලා ලියගන්න. පටලය ඇදී ඇති විට පටලය ඇදී ඇති විට නැගෙන ශබ්දයේ
නැගින ශබ්දේ සංඛ්‍යාතය වැඩිය. නැගින ශබ්දේ සංඛ්‍යාතය වැඩිය. පටල ඇදී ඇති විට අයියේ මාතෘකාව මොකද්ද? පටල කම්පණය වන සංගීත භාණ්ඩ. පටල කම්පණය වන සංගීත භාණ්ඩ. පටල ඇදී ඇති බැවින් පැටල ඇදී ඇති විට නැගෙන ශබ්දයේ සංඛ්‍යාතය වැඩි වේ. හරිද? ඒක තමයි තර ලකුණු වල ලියා ගන්න. ඊපස් දෙවෙනි තර ලකුණු ලියා ගන්න. දෙවෙනි තර ලකුණු දාලා තබ්ලාවේ වරපට හරිද? දැන් ඔයාලා තබ්ලාව දැකලා තියෙනවද? තබ්ලාවේ වරපට තබ්ලාවේ අයියේ තබ්ලාවේ වරකට කියන්නේ මොකද්ද? ඒක තමයි මම කියන්නේ. මේ තියෙන්නේ. ඔයාලා තබ්ලාව ලාවට හරි දැකලා තියෙනවා නම් මෙන්න තබ්ලාවේ තියෙනවා මෙන්න මේ වගේ. හරිද? මෙන්න මේ වගේ මේ හමක් තියෙනවා. හරිද? හම් පටියක්. තබ්ලාවේ දැන් මේ ලී කොටස තියෙන්නේ. ලී කොටස වටේට මේ වගේ හම් පටියක් තියෙනවා. හරිද? මේ මෙන්න මේ හම් පටි තියෙන්නේ. මේ හම් පටිය මෙන්න එහාට මෙහාට ඇදීමෙන් තමයි මේ තබ්ලාවේ හඬ සීල මාරු කරගන්නේ. හරිද? දැන් ටික කාලයක් ගහන්න නැතුව ගියාම මේ ශබ්දය හොඳට අඩු වෙනවා. හරිද? ඊට පස්සේ මේ ලී කොටස් තියෙනවා මේ දැකලා තියෙනවා තබ්ලාවල මේ වගේ ලී කොටස් මේවා මෙහෙම එහාට මෙහාට කරලා තමයි හරි සංඛ්‍යාතයක් හදාගෙන ඒ සංගීත භාණ්ඩය වාදනය කරන්න හදාගන්නේ. හරිද? දැන් ලියා ගන්න තර ලකුණු දාන්න යටතේ තබ්ලාවේ වරපට පන්ති 5ට ඉවර වෙන්නේ. තබ්ලාවේ වරපට සීරු මාරු කිරීමෙන් තබ්ලාවේ වරපට සීරු මාරු කිරීමෙන් සීරු මාරු කරනවා කියන්නේ මේ එහාට මෙහාට අර යනවාද සීරු මාරු කිරීමෙන් සංඛ්‍යාතය අඩු වැඩි වේ. හරිද? පටලේ මේ තබ්ලාවේ වරපට සීරු මාරු කිරීමෙන් සංඛ්‍යාතය අඩු වැඩි වේ. හරිද? කොහොමද ඒක වෙන්නේ? දැන් මේක අද්දාම මේකෙන් පල්ලයට වැඩි බලයකින් අදිනවා. හරිද? එතකොට මේ මැද තියෙන දැන් එකතු වෙලා තියෙනවනම් මේක මේ වැඩ හදනවා. මේ මේකට ආයේ ලී කොටක් දාලා දිනවා. එතකොට මේකෙන් ආයේ වැඩි බලයකින් අදිනවා. එතකොට ආයේ මේක අදිනවා. එතකොට මේක දෙපැත්තට ඇදිලා සංඛ්‍යාතය වැඩි වෙනවා. හරිද? අන්න එහෙම වෙන්නේ. ඊට පස්සේ දැන් ආයෙත් කාල මාත්‍රක හදා ගන්න. වාතයේ කම්පණය වන වාතයේ කම්පණය වන සංගීත භාණ්ඩ වාතයේ කම්පණය වන සංගීත භාණ්ඩ වාතයේ කම්පණය වන සංගීත භාණ්ඩ නේද? ඉතින් අපි ඔක්කොම දැන් බටලා ගමුකෝ. දැන් මේ බටලා हम පැත්තෙන් ගත්තාම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. කටින් පිපෙන එක සිදුරකුයි මේ වගේ සිදුරු හතකුයි තියෙනවා. දැන් ඔයාලා සංගීත කරනවා බටලා ගහන්න දන්නවනම් මෙන්න මේ දැන් සාරිගම පද නිසා කියලා ස්වර හතක් තියෙනවනේ. හරිද? දැන් මේ සාරිගම පද නිසා කියන ස්වර හතෙන් වැඩිම ශබ්ද තියෙන්නේ මේ සාරිගම පද නිසා යනකොට නී වලට වැඩිම ශබ්දයක් තියෙන්නේ. හරිද? උතර කොහමද නී නිපදවන්නේ? හරිද? මේ තියෙන බටනාව තියෙනව නේද? මේ බටනාවේ වායු කඳ තියෙනවනේ. දැන් මේක වායු කඳ කියන දැන් මේ කරා වායු කඳ යනවා. දැන් මෙතනින් ගැවුවාම මේ මෙතෙන් උලම් පිම්බහම මේ
ඔක්කොම හරහා වායුව යනවා. හරිද? මේ හිල් වලින් කොහොම ඇඟිලි තියලා වහලා තමා ඒ සාරිගම පදනිසා කියන සංඛ්‍යාතය ඒ සාරිගම පදනිසා කියන ස්වර ඇතිලා දෙන්නේ සංඛ්‍යාතය මත. හරිද? ඒ සංඛ්‍යාත ඇති වෙන්නේ මේ වායු කදේ දිග අඩු වැඩි කරලා. හරිද? මොකද කරන්නේ? මේ ඇඟිලි වලින් වහනවා. එතකොට මේ හරිය වගේ වැහුවාම දිග වැඩි. හරිද? ආයි මේ හරිය මේ ඔක්කොම වැහුවාම දිග අඩුයි. හරිද? අන්න ඒ වගේ මේ ඇඟිලි වහන ප්‍රමාණය අනුව දිග අඩු වැඩි වෙනවා. හරිද? දිග අඩු වැඩි වෙනත් එක්කම මේකේ සංඛ්‍යාතය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? වායු කන්දේ දිග අඩුයි නම් සංඛ්‍යාතය වැඩි. වායු කන්දේ දිග වැඩි නම් සංඛ්‍යාතය අඩුයි. මොකද අර මම කලින් කිව්වේ කොට එකගේ සද්ද වැඩි කියන. හරිද? ඒවා ලියා ගන්න. තරලවන දාලා කම්පණය වන වායු කන්දේ දිග වැඩි වීමෙන් කම්පණය වන වායු කන්දේ දිග වැඩි වීමෙන් සංඛ්‍යාතය අඩු වේ. දිග වැඩි වීමෙන් සංඛ්‍යාතය අඩු වේ. දිග අඩු වීමෙන් සංඛ්‍යාතය වැඩි වේ. දිග අඩු වීමෙන් සංඛ්‍යාතය වැඩි වේ. හරිද? දිග අඩු වීමෙන් සංඛ්‍යාතය වැඩි වේ. අද අපි කතා කරා පටල කම්පණයෙන් සංගීත භාණ්ඩ සහ වායු කම්පණයෙන් සංගීත භාණ්ඩ. ඊපස්සේ අපිට තියෙන්නේ තන්තු කම්පණයෙන් කම්පණය වන සංගීත භාණ්ඩ. ඒක මාතෘකාව ලියා ගන්න. තන්තු කම්පණය වන සංගීත භාණ්ඩ. හරිද? තන්තු කම්පණය වන සංගීත භාණ්ඩ. තන්තු කම්පණය වන සංගීත භාණ්ඩ. අයියේ දිග අඩු වෙනකොට ශබ්දේ වැඩිද සංඛ්‍යාතය? ඔව් සංඛ්‍යාත වැඩි. මං කිව්වර කොට එකගේ ශබ්ද වැඩි කියලා. අන්න ඒක මතක තියාගන්න නේද? ඕවා නැත්තම් ඔක්කොම මතක තියාගන්න ගියාම පැටලෙනවා. කොට එකගේ ශබ්ද වැඩි කිව්වහම ඔක්කොම එක මුල් ද්‍රව්‍යයි. පටල විතරක් අර ඇදෙද්දි ශබ්ද වැඩි වෙනවා. වායු කාදයි තන්තු එහෙමයි සමාන දෙකම. සාරසුලත් එහෙමයි. පටල විතරක් ඇදෙද්දි සංඛ්‍යාතය වැඩි වෙනවා. හරිද? තන්තු කම්පණයට සංගීත භාණ්ඩ කියලා මාතෘකාව දාගත්තා. හරිද? තරලවන දාගත්තා. තන්තු කියන්නේ මේ කම්බි තන්තු දිගින් සහ ඝනකමින් වැඩි වූ විට අපි ඊට දැක්කා හරි පළවෙනි කම්බියේ ඝනකම් දෙවෙනි කම්බියේ හිඳ ඝනකමින් වැඩි වූ විට හරිද ඝනකමින් වැඩි වූ විට සංඛ්‍යාතය දිගින් සහ ඝනකමින් වැඩි වූ විට සංඛ්‍යාතය අඩු වේ. හරිද? දිගයි ඝනකම් වෙනකොට සංඛ්‍යාතය අඩු වෙනවා. මම ඔයාලට පෙන්නනවා හිතාර කියලා උඩම කම්බියේ ගොඩක් මහතයි. එතකොට මේ ඝනකමින් වැඩි සංඛ්‍යාතය අඩුයි. ඊට පස්සේ ලියා ගන්න. දිගින් අඩු සහ ඝනකමින්
අඩු දිගින් අඩු සහ ඝනකමින් අඩු වන විට දිගින් අඩු සහ ඝනකමින් අඩු වන විට හරිද දිගින් අඩු සහ ඝනකමින් අඩු වන විට සංඛ්‍යාතය වැඩි වේ ඝනකමින් වැඩි වෙනට සංඛ්‍යාතය වැඩි වේ හරිද හරිද දැන් බලන්න Do you know you can make a flute at home with the help of a straw and scissors? අපි දැන් අර බටලාවේ කරපු මූල ධර්මයේ දුමන ධර්මයේ තමයි මේ Like මූල this. ධර්මයේ තමයි මේකේ තියෙන්නේ හරිද දැන් බලන්න දැන් මේ ඔයාලට මේ ගෙදරින් තෝරනම් කරන්න පුළුවන් මේ බීම් බටයක් කරා ඒක අර එක කොනක් දෙපැත්තෙන් අර මැද කොටස ඉතුරු වෙන්න Now hold the triangular part of the straw in your මේ mouth. විදිහට ඔය Do රූපේ not press the straw with your lips, but see that air does not escape from the straw. ඒක අර මේ Now අපු blow through the කොටස straw. කඩලා තියා ගන්නවා හරිද ඔයාලට මේලත් දැන් හඩක් It කෑන will ඇති produce sound just like a musical instrument. Now cut off 2 centimeters of the straw and blow through it. දැන් අපි ඒකේ Keep cutting off small bits of the straw and listen to the sounds produced each time. ඔයාලට ඔක ගෙදරදී කරලා බලන්න You will පුළුවන් notice that after every cut, the pitch of sound gets ඔය higher. වගේ ගෙදරදී කරලා What බලන්න. happens here is that with every cut of ඉතින් මේක තමයි මේ අපි අර කතා කරේ මේ බටලාවේ බටලා වෙනවා වගේ කියන එක මේ මූලධර්මය ඔය බීම් බටයකින් පෙන්වන හැටි තමයි ඔය තිබ්බේ හරිද හරිද ඊට පස්සේ යමු අපි මාතෘකාව දාගන්න නාද කියලා නාද හරිද නාද කියන බෑන්ඩ් එකයි මේ හරිද මාතෘකාව දාගන්න නාද හරිද නාද තරලවුණ දාලා කනට මිහිරි කනට මිහිරි රිද්මයානුකූල කනට මිහිරි කනට මිහිරි රිද්මයානුකූලව ගැයෙන හෝ වැයෙන කනට මිහිරි රිද්මයානුකූලව ගැයෙන හෝ වැයෙන කනට මිහිරි රිද්මයානුකූලව ගැයෙන හෝ වැයෙන විවිධ ශබ්ද නාද ලෙස හැදින්වේ හරිද නාද ලෙස හැදින්වේ හරිද කනට මිහිරි රිද්මයානුකූල ගැයෙන හෝ වැයෙන විවිධ ශබ්ද නාද ලෙස හැදින්වේ හරිද නාද ලෙස හැදින්වේ හරිද තරලකුණු දාලා ඊට පස්සේ දෙවෙනි තරලකුණු දාගන්න දෙවෙනි තරලකුණු දාගන්න දෙවෙනි තරලකුණු යට ලියාගන්න සංගීත නාද ඇතිවන්නේ වස්තු
වස්තු ක්‍රමානුකූලව වස්තු ක්‍රමානුකූලව කම්පණය වීමෙනි ක්‍රමානුකූලව කම්පණය වීමෙනි එද සංගීත නාද ඇතිවන්නේ වස්තු ක්‍රමානුකූලව කම්පණය වීමෙනි හරි ශබ්ද ගැන එකක් ලියා ගන්න ඊට පස්සේ අපි ഘോഷාව ගැන එකක් ලියා ගමු ඊට පස්සේ අපි කතා කරමු මොකද වෙනස කියලා ඊට පස්සේ මාතෘකාව දාගන්න ഘോഷාව හරිද දැන් තර ලකුණ ඉවරයි ഘോഷාව කියලා මාතෘකාව දාගන්න ഘോഷාව කියලා දාගන්න හරි ഘോഷාව දාලා තර ලකුණක් දාගන්න තර ලකුණ දාලා කනට අමිහිරි හරිද කනට අමිහිරි අවිධිමත් හරිද කනට අමිහිරි අවිධිමත් හරිද කනට අමිහිරි අවිධිමත් කනට අමිහිරි අවිධිමත් ශබ්ද ഘോഷා ලෙස හැදින්වේ කනට අමිහිරි අවිධිමත් ශබ්ද ഘോഷා ලෙස හැදින්වේ කනට අමිහිරි අවිධිමත් ශබ්ද ഘോഷා ලෙස හැදින්වේ හරිද ഘോഷා ලෙස හැදින්වේ හරිද මොකක්ද අපි මේ ක්‍රමානුකූල කිව්වේ හරිද යාගත්තද මොකද්ද ඒ කනට අමිහිරි අවිධිමත් ශබ්ද කනට අමිහිරි අවිධිමත් ශබ්ද ഘോഷා ලෙස හැදින්වේ හරිද මොකක්ද මේ විධිමත් අවිධිමත් කියන්නේ හරිද දැන් අපි බලුවොත් මේ නාද මේ ഘോഷා හරි දැන් මේ සංගීත භාණ්ඩයෙන් හරි කවුරු හරි සින්දු කරන ලස්සන සින්දු කියලා කියන ඉන්නේ දැන් ගත්තාම හරිද ඒ හඬ ප්‍රස්තාරයකට ගත්තොත් මෙන්න මේ වගේ විධිමත් විදිහකට ගමන් කරන්න හරිද හරි ගානට යනවා ලස්සනට හරිද සමහර තැන් වලදී උස් පහත් වෙනවා හැබැයි මේ හරි ගානට ලස්සනට යනවා හරිද මේ නාදයක් අපිට කනට මේ මිහිරි රිද්මයානුකූලයි හරිද හැබැයි ഘോഷාවක් ගත්තොත් කොහොමද දැන් මේ ඔය ගෙදර දොරේ වැඩ කරද්දි හරිද ගෙවල් හද මේ දැන් මේ දවස්වල ගෙවල් හදනවනේ සාමාන්‍ය ඒ හදද්දී ඔයාලට ශබ්ද හැමෙදි කනට දරා ගන්න බැරි ශබ්ද ඒව කොහොමද ගණන් කරන්නේ අපි මේ ප්‍රස්තාරයකට ගත්තොත් මෙන්න මේ වගේ හරිද මෙන්න මේ වගේ විධිමත් භාවයක් නැහැ හරිද ආයි මෙහෙම යනවා විධිමත් භාවයක් නැහැ මොකද රිද්මයානුකූල නැහැ අවිධිමත් හරිද අන්න ඒක තමයි මේ නාද සහ ഘോഷා අතර වෙනස හරිද දැන් අපි ප්‍රස්තාරයකට ගත්තාම ඒ ඇහෙන හඬ ප්‍රස්තාරයකට ගත්තාම මෙන්න මේ වගේ තමයි හරිද මේක විධිමත් හරිද එකම විදිහට යනවා හරිද හැබැයි මේ ഘോഷා වලදී මේ විදිහක් නැහැ හරිද එක වෙලාවට වෙනස් වෙනවා කැඩ මේ උස් වෙනවා පහත් වෙනවා ආයි උස් වෙලා යනවා එහෙම වෙනස් වෙලා යනවා හරිද ඊළඟ විතර ගන්න දෙන්නේ සංගීත චිකිත්සාව ගැන හරිද මම ගම අපිට ආ චුට්ටි කොටසයි දෙන පාඩම් අපි කරගත්තා අපිට එතකොට පාඩම් දෙකක් ඉවරයි ලබන බ්‍රහස්පතින්දාට තව පාඩමක් ඉවරයි පාඩම් තුනක් ඉවරයි හරිද මාතෘකාව දාගන්න සංගීත චිකිත්සාව මාතෘකාව දාගන්න සංගීත චිකිත්සාව මාතෘකාව දාගන්න සංගීත චිකිත්සාව හරිද මාතෘකාව දාගත්ත සංගීත චිකිත්සාව හරිද දැන් ඔය නාගරික ප්‍රදේශවල දැන් මේ නාගරික ප්‍රදේශවල ගොඩක් මේ ගස් කොළන් ඒවා මේවා නැහැනේ හරිද පේන්නේ පාරවල් හරිද පේන්නේ පාරවල් කොට නැගිලි කාර් වාහන
සද්ද හරිද එළියකට යන්න බෑ හරිද ගහක් කොළක් පේන්නේ නැහැ කෙලිම ෆෝන් ගහනවා යරවා මේවා ඔක්කොම හැන්නේ හරිද එතකොට මොකද වෙන්නේ හරිද මානසික පීඩනයක් ඇති වෙනවා හරිද දැන් රස්සාවක් කරනවා අරවා මේවා කරාම ඔක්කොම ඔළුවේ හිර වුණාම මානසික පීඩනයක් ඇති වෙනවා හරිද මෙන්න මේ වගේ මානසික පීඩනය හරිද මේ මානසික පීඩනය ඇති වෙනකොට මේ මානසික පීඩනය තව උග්‍ර අවස්ථාවට යනකොට මේක රෝගයක් විදියට හරිද මේක රෝගයක් විදියට ගොඩක් අරු රෝගයක් විදියට වර්ධනය වෙනවා හරිද ඒතර මේ දෝර රෝගයක් විදියට වර්ධනය වුණාට පස්සේ හරිද මේ සංගීත චිකිත්සාව කියන්නේ මෙන්න මේ සංගීත චිකිත්සාව මගින් අන්න ඒ වගේ රෝගීන් හුස්සෝ කරන්න පුළුවන් හරිද දැන් මේ ඔය මතකයේ අමතක කට්ටියට හරිද දැන් මොකක් හරි අනතුරක් වෙලා මතකයේ අමතක වෙලා තියෙනවනම් ඒ කට්ටියට ක්‍රමානුකූලව මේ සංගීත චිකිත්සාව සිදු කිරීම තුළින් තමන්ගේ මතකයේ ක්‍රමයෙන් වැඩි කර මේ ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක මේ සංගීත චිකිත්සාව මේ අපි මේ ධ්වනි පාඩමට අදාළව වෛද්‍ය විද්‍යාවට උදා ගන්න අවස්ථාව තමයි මේ සංගීත චිකිත්සාව කියන්නේ. මේ සංගීත චිකිත්සාව කියන්නේ මොකද? ඔයාලා දැන් මේ YouTube එකේ වගේ තියෙනවා අර මොකද mind relaxing music, calm music අන්නේ වගේ දැන් මේ ස්වභාවික පරිසරයේ තියෙන ස්වභාවික ශබ්ද ඒ කියන්නේ දියයි වල වැටෙන ශබ්ද හරිද එතකොට කුරුල්ලෝ කෑ ගහනවා කස් කොළ හුලඟ වෙනවා අන්න ඒ වගේ දැන් ඔයාලා වුණා පාඩම් කරද්දී පොඩ්ඩක් මේ YouTube එකේ කියලා බලලා දැන් මේ පොඩ්ඩක් ඔළුවට තද බලයි වගේ නිකන් බරයි වගේ නා හරිද පොඩ්ඩක් මේ ඒ වගේ පොඩ්ඩක් දාලා අහගෙන බලන්න පොඩ්ඩක් මනස නිරවුල් වෙනවා හරිද ඇස් දෙක වහගෙන ඒ ෆෝන් එකක් දාගෙන පොඩ්ඩක් අහලා බලන්න පොඩ්ඩක් ඉතල සනීපයක් ගන්න ඊට පස්සේ ආයෙ දිගට පාඩම් ගන්න හිතනවා හරිද ඉතින් අපි දැන් මෙතන ඉන්න ගොඩක් අයට නම් මම හිතන්නේ මේ මානසික පීඩනයක් ඇති වෙනවා කියලා. මොකද ගොඩක් අය මම හිතන්නේ ගම්වල කට්ටිය ඉතින් වත්තට ගියාම කෙලින්ම ඉතින් සංගීත චිකිත්සාව තමයි හරිද? එතන මොකක්ද වෙන්නේ? දැන් මම අපි මේ සින්දු අහනකොට හරිද? මේ සින්දු අහනකොට මොලේ එක කොටසක් තියෙනවා මේ. හරිද? මොලේ එක කොටසක් තියෙනවා. මේ සංගීතය හරිද? මේ සංගීතය පිළිබඳ මේ සංගීතය ගාහණය කරගන්න එක් කොටසක් තියෙනවා හරිද? එතකොට දැන් මොලේ මේ සිටීමේ එක දිගට හිතලා ජොබ් කරලා ඔක්කොම කරලා එනකොට මේ නිකන් තියෙන පීඩනය වැඩි හරිද? එතකොට දැන් මේ අපි කනට හරිද? කනට මේ සංගීත චිකිත්සාව මගින් කරනකොට හරිද? කන මගින් මොලේට ගිහිල්ලා හරිද? මේ මොලේ ක්‍රියාවලිය සිදුවීමෙන් තමයි හරිද මේ මොලේ පීඩනයේ තත්ත්වය සමනය කරලා ඒ රෝගියාව සුව කරන්නේ හරිද? මේක මම වැඩි දුරට කියන්නේ නැහැ හරිද? තව ඉස්සරහට යද්දී ඔයාලට ගොඩක් දුරට හදාරන කොට විද්‍යාව විෂය පැත්තෙන් හදාරනවා දැනගන්න ලැබෙයි කියන්නේ. හරිද? මම සංගීත චිකිත්සාව කියලා තියාගත්තා. තර ලකුණක් දාගන්න. හරිද? කාර්යබහුල ජීවිත ගත කරන ජනතාවගේ කාර්යබහුල ජීවිත ගත කරන ජනතාවගේ හරිද ජනතාවගේ මානසික ආතතිය අඩු කර හරිද කාර්යබහුල ජීවිත ගත කරන ජනතාවගේ මානසික ආතතිය අඩු කර ආධ්‍යාත්මික සොයක් ලබා දීමට සංගීතය යොදා ගැනීම
සංගීත චිකිත්සාව ලෙස හැඳින්වේ. සංගීත චිකිත්සාව ලෙස හැඳින්වේ. හරිද? මම ආයෙත් කියන්න. කාර්යබහුල ජීවිත ගත කරන. හරිද? කාර්යබහුල ජීවිත ගත කරන ජනතාවගේ මානසික ආතතිය අඩු කර ආධ්‍යාත්මික සොයක් ලබා දීමට සංගීතය භාවිතා කිරීම සංගීතය යොදා ගැනීම භාවිතා කිරීම සංගීත චිකිත්සාව ලෙස හැදින්වේ. හරිද? දැන් අපි පාඩේ අවසාන කොටසට තියෙන්නේ අවසාන කතා කරලා ඉන්නේ ශ්‍රව්‍යතා සීමාව. හරිද? ශ්‍රව්‍යතා සීමාව. කවුරුද දන්නවද මිනිසාගේ ශ්‍රව්‍යතා සීමාව? දන්නවනම් කියන්නේ? හර්ට් හර්ට් 20යි 20 සිට හර්ට් 20000 දක්වා. හරි. එතකොට මේ ඔක තමයි අපේ ශ්‍රව්‍යතා පරාසය. හරිද? F 20යි F 20000. හරිද? මේ හර්ට් ඉස්සර අඩුවෙන් සද්ද මේ එන්නේ හර්ට් 20ට 20000ට වැඩි ඒවා එන්නෙත් නැහැ. හරිද? මේ 1යි කියලා 19 එන්නෙත් නැහැ. හරිද? 1යි කියලා 21001 හැවෙන්නේ 20001 හැවෙන්නෙත් නැහැ. හරිද? මේක තමයි ශ්‍රව්‍යතා පරාසය. එතකොට දැන් මේක තමයි මොකද්ද මේක මිනිසාගේනේ. මේක සත්‍යයෙන් සත්‍යයට වෙනස් වෙනවා. හරිද? දැන් බල්ලන්ගේ වගේ මේ ගොඩක් හර්ට් ඉස්සරට ගොඩක් අඩු වෙද. මොකද අපිට ගොඩක් මුදලා එනවා. ඔයාලා දැකලා තියෙන ඕන මේ බල්ලු ඉක්මනට ඈතින් එන සද්දයකට ගොඩක් ඉක්මනට ප්‍රතිචාර දක්වනවා. හරිද? එතකොට බවුලන්ගේ එහෙම තව ගොඩක් මේ පැත්තෙන් වෙයි. හරිද? හර්ට්ස් 70000ක් විතර හර්ට්ස් 70000ක් විතර අහන්න පුළුවන්. මොකද මේ යාළුවගේ ඇස් නැහනේ. ඇස් නැහැ. රාත්‍රී කාලයේදී පේන්නේ නැහැ. මේ නිපදවන ශබ්ද වැදිලා ශබ්ද වස්තුවල වැදිලා ඒ ඇවිල්ලා ආයේ බවුලට එන තරංග තියෙන්නේ. ඒ තරංග ගැන දුර තීරණය කරලා තමයි යාළුවා මේ වස්තු තියෙන ස්ථාන හඳුනාගන්නේ. හරිද? එතකොට යාළුවා රාත්‍රී කාලේ ඇස් පේන්නේ නැහැ. ඇස් තියෙනවා කියන්නේ ඇස් නැහැ යාළුවා. හරිද? ඇස් නැහැ. හරිද? මේ යාළුවා නිපදවන ශබ්ද වස්තුවල වැදිලා ආයේ යාළුවට වෙනවා. හරිද? ඒ තරංග හඳුනාගෙන ඒ වස්තුවල අතර පවතින දුර හඳුනා ගැනීමෙන් තමයි යාළුවා පියාසර කරන්නේ. හරිද? දැන් අපි ලියාගමු ශ්‍රව්‍යතා සීමාව. හරිද? මිනිසාගේ ශ්‍රව්‍යතා සීමාව මිනිසාගේ ශ්‍රව්‍යතා සීමාව මේ ලියාගන්න. හර්ට් 20000යි හර්ට් 20යි හර්ට් 20000යි අතර. හර්ට් 20යි 20000යි අතර. ටක් ගාලා ලියන්න. හර්ට් 20යි 20000යි අතර. හර්ට් 20යි 20000යි අතර. හරිද? හරිද? ඊට එන්තල ඕන දාලා ලියාගන්න. බල්ලාගේ ශ්‍රව්‍යතා පරාසය හර්ට්ස් 20ට අඩු වන අතර බල්ලාගේ ශ්‍රව්‍යතා පරාසය හර්ට්ස් 20ට අඩු වන අතර හර්ට්ස් 20ට අඩු වන අතර හර්ට්ස් 20ට අඩු වන අතර හර්ට්ස් 20000ට හර්ට්ස් 20000ට වැඩි වේ. හර්ට්ස් 20000ට වැඩි වේ. ඒකටම ලියා ගන්න. හරිද? බල්ලාගේ ශ්‍රව්‍යතා පරාසය හර්ට්ස් 20ට අඩු වන අතර හර්ට්ස් 20000ට වැඩි වේ. හරිද? ඒකටම ලියා ගන්න. වවුලාට හරිද?
වවුලාට 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 හර්ට්ස් 70000ක් පමණ වවුලාට හර්ට්ස් 70000ක් පමණ 70000ක් පමණ ඉහළ සංඛ්‍යාත ඉහළ සංඛ්‍යාත ඉහළ සංඛ්‍යාත ඉහළ සංඛ්‍යාත ඉහළ සංඛ්‍යාත ශ්‍රවණය කළ හැක හරිද ශ්‍රවණය කළ හැක ශ්‍රවණය කළ හැක හරිද ශ්‍රවණය කළ හැක දැන් අපි අද සම්පූර්ණ පාඩමක් ඉවර කරා හරිද එතකොට පළවෙනි පාඩම ඉවරයි පස්වෙනි පාඩම ඉවරයි දෙවෙනි පාඩම බ්‍රහස්පතින්දා ඉවරයි එතකොට ලබන හති ආයේ සෙනසුරාදා අලුත් පාඩම් පටන් ගන්නවා හතරවෙනි පාඩම පටන් ගන්නවා හරිද එහෙම යනවා ඊට පස්සේ පළවෙනි වාරය ඉවර කරන අපි පේපර් එකක් එම් කරලා ඊට පස්සේ ආයෙ දෙවෙනි වාරයට යමු ඉක්මනට ඉවර කරගමු පාඩම් ටික හරිද එතකොට මේකේ පොතේ අභ්‍යාස ටිකයි මම දැන් අද හවස් වෙදි දානවා අද තව ටිකක් හවස් වෙදි දානවා මේ තව ඇගේමක් වගේ පාඩමට අදාළ ඒකයි කරලා තියාගන්න පදාදට මං උත්තර ටික දානවා හරිද හරිද හරි එහෙනම් හැමෝටම ආයිබෝවා අදට පන්ති නවත්තනවා ආයිබෝවන් ආයි බෝවන්